ආයිබෝන් දරුවනි මෙවර අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන් ඉලක්ක කරගෙන පවත්වන දේශන මාලාවටයි ඔබ මේ සම්බන්ධ වී සිටින්නේ. මෙලෙස මා සතිපතා වීඩියෝ නිකුත් කිරීමේ ප්‍රධාන අරමුණක් තිබෙනවා. මගෙන් ආර්ථික විද්‍යා විෂය ඉගෙන ගන්නා දරුවන්ට Zoom හරහා පාඩම් කිරීමේදී ප්‍රශ්න සහ පිළිතුරු සාකච්ඡා කිරීමේදී සිග්නල් සම්බන්ධ ගැටලුවක් තියෙනවා. ඒට එක් විකල්ප විසඳුමක් විදියට තමයි මෙලෙස වීඩියෝ නිකුත් කිරීම සිද්ධ කරනු ලබන්නේ. මෙම වීඩියෝව නිකුත් කිරීමට ප්‍රථමව දරුවන්ට මෙම ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීමට අවස්ථාව ලබා දී එම ලියන පිළිතුරු WhatsApp මගින් මා වෙත ලැබෙන්නට සලස්වනවා. එම පිළිතුරු ඇගීමට ලක් කර මම ලකුණුද මේ වෙන විට දරුවන්ට ලබා දී තිබෙන්නේ. එම පිළිතුරු සාකච්ඡා කිරීම තමයි මෙහිදී සිද්ධ වෙන්නේ. මගෙන් ඉගෙන නොගන්නා දරුවන් මෙම වීඩියෝව නරඹනවා වන්නට ඇති. පිළිතුරු සාකච්ඡා කිරීමේදී ටිකක් වේගය වැඩි බව ඔබට වැටහේවි. ඒකට හේතුව දරුවන් මේ වන විට පිළිතුරු ලියා අවසන් බැවින් එම පිළිතුරු වලට අවශ්‍ය වැඩිදුර දැනුම තමයි මෙහිදී ලබා දෙන්නේ. ඒ නිසා මගෙන් ඉගෙන නොගත් දරුවන් මෙම වීඩියෝව නරඹනවා නම් කරන්නට අවශ්‍ය වන්නේ අදාළ පරිච්ඡේදයේ පාඩම් කරලා වීඩියෝව නවත්තමින් එක් එක් ප්‍රශ්නයට පිළිතුරු සපයමින් තමයි නරඹන්නට අවශ්‍ය වන්නේ. එය විශේෂයෙන්ම ඔබට මතක් කර සිටිනවා. යම් ගැටලුවක් හෝ ප්‍රශ්න පත්‍රයේ කලින් ඔබට ලබා ගැනීමට අවශ්‍ය නම් 071 74 10 992 දුරකථන අංකයට WhatsApp හරහා පණිවිඩයක් එවන්න. මම කලින් පිළිතුරු පත්‍රයේ ප්‍රශ්න පත්‍රය ඔබට ලබා දෙන්නම් පිළිතුරු ලියන්නට. ඉන්පසුව මෙම වීඩියෝ නරඹන්නට එකතු වෙන ලෙස ඔබට මතක් කර සිටිනවා. එසේනම් අපි අද කතා කරන්නේ පළවෙනි පරිච්ඡේදය. මේට කලින් මම දෙවන පරිච්ඡේදය 9 10 පරිච්ඡේද මේ වන විට පහුගිය ප්‍රශ්න පත්‍ර ඔස්සේ ප්‍රශ්න වලට අදාළ පිළිතුරු සාකච්ඡා කර අවසන් වෙනවා. අද පළමු පරිච්ඡේදය තමයි සාකච්ඡාවට බඳුන් කරන්නේ. ආර්ථික පද්ධතියක මූලික ආර්ථික ප්‍රශ්න සහ ඒවා විසඳා ගන්නා විකල්ප ක්‍රම තුලනාත්මකව විග්‍රහ කරයි. පසුගිය විභාග ප්‍රශ්න ඇසුරෙන් තමයි මේ සකස් කරන්නේ. දරුවනි පළවෙනි පත්‍රයට අදාළව ආර්ථික විද්‍යාව පළවෙනි පත්‍රයට අදාළව මේ පළමු පරිච්ඡේදයෙන් ඔබට විභාගයේදී ප්‍රශ්න 4ක් ලැබෙනවා. බහුවර්ණ ප්‍රශ්න 4ක් ලැබෙනවා. එතකොට ලබාගත හැකි ලකුණු ගාන 2 ගානේ ලකුණු 8ක් ලබා ගන්නට පුළුවන්. මම මේ ප්‍රශ්න ඉදිරිපත් කරන්නට කලින් ඔබට පුංචි පැහැදිලි කිරීමක්, ඊටාම සරල පැහැදිලි කිරීමක් මෙතනදී ඉතා ඉක්මනට සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. ඔබ මේ පරිච්ඡේදය යටතේ මූලිකවම දැනගන්නට අවශ්‍යයි සූක්ෂම ආර්ථික විද්‍යාව, සාර්වාර්ථික විද්‍යාව, යථාන්රූපී ප්‍රකාශ, අභිමතාන්රූපී ප්‍රකාශ කියන්නේ මොනවද කියලා. ඇත්තටම දරුවනි සාර්වාර්ථික විද්‍යාව කියලා දලව අදහස් වන්නේ රටක් විදියට අරගෙන කතා කරන සියල්ල සාර්වාර්ථික විද්‍යාවට අයිති. එතකොට රටේම සේවා වියුක්තිය, උද්දමනය, ආර්ථික වර්ධනය මේ වගේ දේවල් තමයි අයිති වෙන්නේ සාර්වාර්ථික විද්‍යාවට. රට ඇතුලේ කොටස් ගැන වෙන වෙනම කතා කරනවා නම් ඒ සියල්ල සූක්ෂම ආර්ථික විද්‍යාවට අදාළයි. ඔබ මේ වෙන විට මේ සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් තියෙනවා. විභාගයේ ඊටාන ආසන්න කාල පරිච්ඡේදයකට ඇවිල්ලා තියෙනවා. එතකොට ඔබ මේ වෙන විට මේ සියල්ල හොඳට පාඩම් කරලා දැනුමින් පෝෂණය වෙලා තියෙනවා ඇතැයි මම සිතනවා. හරි, ඊළඟට යථාන්රූපී ප්‍රකාශ සහ අභිමතාන්රූපී ප්‍රකාශ අතර දල වෙනස තමයි යථාන්රූපී ප්‍රකාශයක් කරාට පස්සේ ඒ ප්‍රකාශයේ සත්‍යතාවය හෝ අසත්‍යතාවය පවතින දත්ත තොරතුරු මත පදනම් වෙලා බලන්න පුළුවන්. එම ප්‍රකාශ හැම වෙලාවෙම න්‍යායාත්මකයි. එම නැත්නම් විෂයානුබද්ධ වෙනවා. උදාහරණයක් විදිහට ශ්‍රී ලංකාවේ සේවා වියුක්ති අනුපාතිකය 4.2කි. මේක ඇත්තද බොරුද කියලා පවතින දත්ත තොරතුරු අනුව බලන්න පුළුවන්. සලකා බලන භාණ්ඩයේ මිලත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර ප්‍රතිලෝම සම්බන්ධතාවයක් පවතී. මේක න්‍යායාත්මක සංකල්පයක්. ඒ නිසා යථාන්රූපී ප්‍රකාශයක් විදිහට ගන්න පුළුවන්. අභිමතාන්රූපී ප්‍රකාශ කියලා කියන්නේ පුද්ගල බද්ධයි.
පුද්ගලයා ඒ කියන දේ සම්බන්ධයෙන් දරන මතය එක්කෙනාගෙන් එක්කෙනාට වෙනස්. උදාහරණයක් විදිහට ධනය සමානව බෙදී ධනය අසමානව බෙදී යාම සාධාරණ වේ. එතකොට කෙනෙක් සල්ලි නැති කෙනෙක් කියන්න පුළුවන් ඇත්ත අසාධාරණයි. සල්ලි තියෙන කෙනෙක් අසාධාරණයි කියලා කියන්නේ නැහැ. උද්දමනයේ අහිතකර වේ. මේ වගේ දේවල් විශේෂයෙන්ම ගන්නට හැකියාවක් තියෙනවා. ඊළඟට ආර්ථික විද්‍යාවේ මූලික සංකල්ප යටතේ පුංචි ෂෝට් නෝට් එකක් එහෙම නැත්නම් පුංචි කතන්දරයක් කියලා දෙන්න හදන්නේ. මුලින්ම මම අසීමිත උවමනා කියන කොටුව ගන්නවා. ඒ යටතේ සංකල්ප දෙකක් පැහැදිලි කරනවා උවමනා සහ අවශ්‍යතා. දරුවනේ උවමනා සහ අවශ්‍යතා සමානයිද? නෑ අසමානයි. මොනවද අවශ්‍යතා? අවශ්‍යතා ලැයිස්තුවක් හදන්න. ආහාර, ඇඳුම්, නිවාස. මේවට විශේෂයෙන් කියනවා මූලික අවශ්‍යතා කියලා. උවමනා අවශ්‍යතා කියලා එහෙනම් කියන්නේ ජීවත් වෙද්දී අත්‍යවශ්‍යම දේවල් තමයි අවශ්‍යතා කියලා කියන්නේ. එහෙනම් අවශ්‍යතා ප්‍රධාන විදියට මූලික අවශ්‍යතා තුනක් තියෙනවා. ආහාර, ඇඳුම්, නිවාස වගේ දේවල්. ඊට පස්සේ මේ අවශ්‍යතා මූලික දේවල්. එහෙම නැත්නම් ජීවත් වෙන්න අත්‍යවශ්‍යම දේවල්. මෙම අත්‍යවශ්‍යම දේවල් සපුර ගන්න ක්‍රම තියෙනවානේ. ආහාරය. එහෙම නැත්නම් බඩිකින්න කියන අවශ්‍යතාවයේ සපුර ගන්න අපි බඩිකින්න දැනුන වෙලාවට මොනවද කන්නේ? බත්, කඩලා, අලමඤ්ඤොක්ක, කොස් දෙල් මේ හැම දෙයක්ම පරිභෝජනය කරනවානේ. ඒ පරිභෝජනය කරන ඕන දෙයකට කියනවා මොකක් කියලාද? උවමනා කියලා. එහෙනම් උවමනා තමයි බත්, කඩලා, අලමඤ්ඤොක්ක, කොස් දෙල්. ඇඳුම් තමයි අවශ්‍යතාවය. අවශ්‍යතාවයේ සපුර ගන්න ක්‍රම තමයි උවමනා කියලා කියන්නේ. මොනවද එහෙනම්? කලිසම, කමිසය ඔය විදිහට ඇඳුම් ಜಾති ඕන එකක නමක් මෙතනට ගන්න පුළුවන්. ඒවා තමයි උවමනා විදිහට ගන්නෙ. නිවාස වුණාම නිවාස එක එක හැඩවලට හදනවා. පොල්ලත්තු නිවාස තියෙනවා. පැල්පත්, මුඩුක්කු ඔය විදිහට එක එක වර්ග කරනවා. ඒ විදිහට වර්ග කරන ඒවා තමයි උවමනා විදිහට අපි එතනදී සලකන්නේ. එහෙනම් අවශ්‍යතාවයි උවමනායි එකිනෙකට අසමානයි. අවශ්‍යතා කියලා කියන්නේ ජීවත් වෙද්දී අත්‍යවශ්‍යම දේවල්. මූලික අවශ්‍යතා තුනක් තියෙනවා. ආහාර, ඇඳුම්, නිවාස. මේ අවශ්‍යතා සපුර ගන්න ක්‍රමවලට තමයි උවමනා කියලා කියන්නේ. හරි, මම ඊළඟ කොටුවට යනවා. ඊළඟ කොටුව තමයි සීමිත සම්පත්. එතකොට ආර්ථික විද්‍යාවේ සම්පත් හතරක් තියෙනවා. එකක් තමයි භූමිය, අනිත් එක තමයි ශ්‍රමය, අනිත් එක තමයි ප්‍රාග්ධනය, අනිත් එක තමයි ව්‍යවසායකත්වය. මේ හතරට ලැබෙන ප්‍රතිලාභ ඊළඟට දැනගන්නට අවශ්‍යයි. ප්‍රතිලාභ මොනවද? භූමියට බදු කුලී, ශ්‍රමයට වැටුප්, ප්‍රාග්ධනයට පොලිය, ව්‍යවසායකත්වයට ලාභය. කොහොමද නිර්වචනය කරන්නේ? මේ නිර්වචන හතරෙම මුලට එන්න ඕන භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට යොදාගත හැකි පරිදි කියලා. එනම් භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට යොදාගත හැකි පරිදි ස්වභාව ධර්මයෙන් ලැබී ඇති ඕනෑම දෙයක් භූමිය ලෙස හඳුන්වයි. ශ්‍රමය භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට යොදාගත හැකි පරිදි මිනිසා සතු කායික හා මානසික වෙහෙස මහන්සිය ශ්‍රමය ලෙස හඳුන්වනවා. ප්‍රාග්ධනය භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට යොදාගත හැකි පරිදි මිනිසා විසින් නිපදවා ඇති ඕනෑම දෙයක් ප්‍රාග්ධනය කියලා කියනවා. ව්‍යවසායකත්වය භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට යොදාගත හැකි පරිදි භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය කියන නිෂ්පාදන සාධක මෙහෙවීම ව්‍යවසායකත්වය කියලා කියනවා. ඔය භූමිය තවත් කොටස් දෙකකදී අපි පන්තියේදී සාකච්ඡා කරලා තියෙනවා. මොනවද? ප්‍රතිස්ථාපනය කළ හැකි සම්පත් සහ ප්‍රතිස්ථාපනය කළ නොහැකි සම්පත්. ප්‍රතිස්ථාපනය කළ හැකි කියලා කියන්නේ භාවිතයෙන් ගත්තට පස්සේ නැවත ඇති කරන්න පුළුවන්. වනාන්තර සහ මත්ස්‍ය සම්පත ගන්න පුළුවන්. ප්‍රතිස්ථාපනය කළ නොහැකි සම්පත් කියලා කියන්නේ භාවිතයට ගත්තට පස්සේ ඊට ඉක්මනින් ආයෙව ඇති කරගන්න බෑ. ඊට විශාල කාලයක් යනවා. එහෙම නැත්නම් ඒවා ආයෙ ඇති වෙන්නේ නැහැ. යපස්, රත්රන්, මිනිරන්, ගෑස්, ඛනිජ ද්‍රව්‍ය වගේ දේවල් එතනදී අපිට ගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට අපි අසීමිත උවමනා යටතේ උවමනා සහ අවශ්‍යතා කතා කරා. සීමිත සම්පත් යටතේ ආර්ථික විද්‍යාවේ සම්පත් හතර, ඊට පස්සේ නිර්වචනය කරන විදිහ සහ ඒවට ලැබෙන ප්‍රතිලාභ තමයි ඔය විදිහට සාකච්ඡා කරේ. ඊළඟ කොටස. මෙන්න මේ සීමිත සම්පත් කොටස් දෙකකට බෙදනවා. එකක් තමයි සීමිත සම්පත් නෙමෙයි, ඇත්තටම නිෂ්පාදන සාධක කොටස් දෙකකට බෙදනවා. ආර්ථික සම්පත් සහ ආර්ථික නොවන සම්පත්.
ආර්ථික සම්පත් සහ එතරම් සීමිත සම්පත් යටතේ නැත්නම් නිෂ්පාදන සාධක යටතේ අපි කොටස් දෙකක් තමයි මෙතන ඉගෙන ගන්නෙ. එකක් තමයි ආර්ථික සම්පත්, අනිත් එක ආර්ථික නොවන සම්පත්. ආර්ථික සම්පත් කියලා කියන්නේ සීමිත සම්පත් වලටමයි. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය. මෙන්න මේ සම්පත් හතරට කියනවා අපි ආර්ථික සම්පත් කියලා. එහෙමත් නැත්නම් මේ සම්පත් හතරේ තියෙන විශේෂ කාරණේ තමයි හිගකමක් තියෙනවා. එහෙනම් හිගකමක් තියෙන සියලු සම්පත් ආර්ථික සම්පත් කියලා කියනවා. හිගකමක් තියෙන සම්පත්වල ආවස්තික පිරිවැයක් තියෙනවා. එහෙනම් ආර්ථික සම්පත් කියන්නේ මොකක්ද? හිගකමක් සහිත ආවස්තික පිරිවැයක් සහිත සම්පත් තමයි ආර්ථික සම්පත් කියලා කියන්නේ. එහෙනම් ආර්ථික නොවන සම්පත් කියලා කියන්නේ හිගකමක් නැති ආවස්තික පිරිවැයක් නැති දේවල්. එහෙනම් උදාහරණ විදිහට මොනවද ගන්න පුළුවන්? ආර්ථික සම්පත් නම් භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වයේ කියන නිෂ්පාදන සාධක ඔස්සේ ගන්න ඕනම දෙයක් තමයි ආර්ථික සම්පත් කියලා කියන්නේ. එහෙම නැත්නම් මේ සාධක හතර තමයි ආර්ථික සම්පත් කියලා කියන්නේ. ආර්ථික නොවන සම්පත් කියලා කියන්නේ ස්වභාව ධර්මයෙන් ලැබෙන දේවල්, විශේෂයෙන් හිරු එළිය, වාතය සහ වැසි ජලය කියන කොටස් ටික අපිට ගැනීමේ හැකියාවක් තියෙනවා. දැන් එහෙනම් අපි සංකල්පයේ තව ටිකක් ඉස්සරහට යනවා. දැන් අසීමිත වමනා යටතේ වමනා සහ අවශ්‍යතා අතර වෙනස දරුවෝ දන්නවා. සීමිත සම්පත් යටතේ සම්පත් හතර නිර්වචනය කරන විදිය සහ ප්‍රතිලාභ දන්නවා. ඊට පස්සේ අපි එතනදී ආර්ථික සම්පත් සහ ආර්ථික නොවන සම්පත් මොනවද කියලා ඉගෙන ගත්තා. එහෙනම් ඊළඟ සංකල්පය තමයි හිගකම කියන සංකල්පය. එහෙනම් හිගකම කියන සංකල්පය කොච්චර වැල්වට ආරන් ලිව්වත් වැඩක් නැහැ. ප්‍රධාන කාරණා දෙකක් නිසා ඇති වෙන්නේ. මොකක්ද ওই කාරණා දෙක? මිනිසුන්ගේ වමනා අසීමිත වීම, එම වමනා සපුර ගැනීමට ඇති සම්පත් සීමිත වීම කියන කාරණය නිසා තමයි හිගකම ඇති වෙන්නේ. මෙන්න මේ හිගකම ඇති වෙන්නේ වමනා සීමිත වීම, සම්පත් සීමිත වීම නිසා. ඒට අමතරව මේ සම්පත් වල විකල්ප ප්‍රයෝජන තියෙනවා. උදාහරණයක් විදිහට භූමිය ගත්තට පස්සේ එක එක කාර්යයන් කරන්නට පුළුවන්. භූමියෙන් ව්‍යාපාරික ස්ථානයක් හදන්න පුළුවන්, ගෙයක් හදන්න පුළුවන්, ක්‍රීඩා කරන්න ගන්න පුළුවන්, වගා කරන්න ගන්න පුළුවන්, විවිධ දේවල් වලට ගන්න පුළුවන්. නිසා හිගකමට ඔස්සේම සම්පත් වල විකල්ප ප්‍රයෝජන තියෙනවා කියලාත් කතා කරනවා. හිගකම ඔස්සේ මම ඔන්න තවත් සංකල්පයක් ඔතනදී දාලා තියෙනවා, භාණ්ඩ. ආර්ථික භාණ්ඩ සහ ආර්ථික නොවන භාණ්ඩ. අර ඉස්සෙල්ලා කතා කරා නේද ආර්ථික සම්පත්, ආර්ථික නොවන සම්පත්. ඔතනින්ම තමයි ගන්නෙ. පටලව ගන්න එපා විභාගයේ. ආර්ථික භාණ්ඩ සහ ආර්ථික නොවන භාණ්ඩ ඇහුවොත් වෙනත් පොඩි වෙනස් විදියකට තමයි නිර්වචනය කරන්නේ. ආර්ථික සම්පත් සහ ආර්ථික නොවන සම්පත් ඇහුවොත් ඒක වෙනස් විදියකට නිර්වචනය කරන්නේ. දරුවෝ මේ දෙක පටලව ගන්නවා. ආර්ථික සම්පත් කියලා කිව්වේ මොකක්ද? භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය. මේ ආර්ථික සම්පත් පාවිච්චි කරලා නිපදවන භාණ්ඩවලට කියනවා මොනවද? ආර්ථික භාණ්ඩ කියලා. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වයේ කියන හිග නිෂ්පාදන සාධක පාවිච්චි කරලා නිපදවන භාණ්ඩවලට කියනවා ආර්ථික භාණ්ඩ කියලා. ආර්ථික නොවන භාණ්ඩ කියලා කියන්නේ අර හිග නිෂ්පාදන සාධක පාවිච්චි කරන්නේ නැතුව තිබ්බු ආර්ථික නොවන සම්පත් කියන එකමයි එතනට අයිති වෙන්නේ. ඔය දෙක අතර වෙනස ඔය විදිහට තමයි අඳුරගන්න ලේසි. ඊට පස්සේ තමයි මම ඊළඟට කියපු කාරණේ විශේෂයෙන් වෙන්නේ හිගකමට සමාන්තරව මේ නිෂ්පාදන සාධකවල සම්පත්වල විකල්ප ප්‍රයෝජන තියෙනවා. මෙන්න මේ විකල්ප ප්‍රයෝජන තියෙන නිසා හැම එකක්ම ළඟා කරගන්න බෑ. ඒ නිසා තේරීමක් කරන්න ඕන. මම මේවා පන්තියේදී ඉතා දීර්ඝව සාකච්ඡා කරලා තියෙනවා. දැන් මේ සාරාංශයක් ඉදිරිපත් කරන්නේ. ඒ නිසා ඔබ අනිවාර්යයෙන්ම මගේ පන්තිවලට සම්බන්ධ වෙන දරුවෝ, පාසලේ දරුවෝ මේවා හොඳට අධ්‍යයනය කරලා ඉවර වෙලා තමයි මේ නිබන්ධනේ නැත්නම් මේ වීඩියෝ එක බලන්නේ. ඒ නිසා පාඩම් කරලා තියෙන්නේ. අනිත් දරුවෝ පාඩම් කරලා ඉවර වෙලා තමයි වීඩියෝ එක නරඹන්නට ඕනේ. විශේෂයෙන් දෙවෙනි පාරටත් ඔන්න මතක් කරනවා. නැත්නම් ඔබට ග්‍රහණය කර ගැනීමේ යම් අපහසුාවක් දැනෙන්නට පුළුවනි. තේරීම කොටස් තුනකට බෙදෙනවා. මොනවද? කුමක් උපමන නිෂ්පාදනය කරන්නේද? අනිත් එක කෙසේ නිෂ්පාදනය කරන්නේද? අනිත් එක කවුරුන් සඳහා නිෂ්පාදනය කරන්නේද? කුමක් උපමන නිෂ්පාදනය කරනවාද කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද? අර භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වයේ කියන නිෂ්පාදන සාධක හතර තියෙනවානේ. මේ නිෂ්පාදන සාධක හතර පාවිච්චි කරලා මොකක්ද හදන්නේ? උදාහරණයක් විදිහට රෝහල් හදනවද, පාසල් හදනවද,
එහෙම නැත්නම් කර්මාන්ත ශාලා හදනවාද කියලා තීරණය. කුමක්ද? එහෙනම් කොච්චර ප්‍රමාණයක්ද? දැන් පාසල් හදනවා කියලා තීරණයක් ගත්ත කියලා හිතමුකෝ ජාතික පාසල් බවට පාසල්පත් කරනවා කියලා. එහෙනම් කොච්චර ප්‍රමාණයක්ද? එහෙනම් මේ දවස්වල 1000 ගාණක් ජාතික පාසල් අලුතෙන් නැති කරන්න යනවා නේද? එහෙනම් පාසල් හදනවා කියලා තීරණයක් ගත්තා සීමිත සම්පත් පාවිච්චි කරලා ඊළඟට කොච්චර ප්‍රමාණයක්ද කියලා තීරණයක් ගත්තා. ඔය වගේ අදහසක් තමයි. ඊට පස්සේ කෙසේද නිෂ්පාදනය කරන්නේ? කෙසේද නිෂ්පාදනය කරන්න කියන එකෙන් අදහස් කරන්නේ නිෂ්පාදන ශිල්ප ක්‍රමය මොකක්ද කියලා. ශිල්ප ක්‍රම දෙකයිනේ තියෙන්නේ. මොකක්ද දරුවනේ ශිල්ප ක්‍රම දෙක? එකක් ශ්‍රම සූක්ෂම ශිල්ප ක්‍රමය, අනිත් එක තමයි ප්‍රාග්ධන සූක්ෂම ශිල්ප ක්‍රමය. මොකක්ද වෙනස? ශ්‍රම සූක්ෂම ශිල්ප ක්‍රමය කියලා කියන්නේ ශ්‍රමයේ වැඩියෙන් පාවිච්චි කරලා ප්‍රාග්ධනය අඩුවෙන් පාවිච්චි කරන තත්ත්වයක්. ප්‍රාග්ධන සූක්ෂමයි කියලා කියන්නේ ප්‍රාග්ධනයේ වැඩියෙන් පාවිච්චි කරලා ශ්‍රමය අඩුවෙන් පාවිච්චි කරන තත්ත්වයක්. කවුරුන් සඳහා නිෂ්පාදනය කරනවද කියන එක තමයි ඊළඟ ප්‍රශ්නේ. ඒකෙන් අදහස් කරන්නේ සාධක ආදායම මත තමයි මේ තීරණය ගන්නෙ. සාධක ආදායම කියන්නේ මොනවද? භූමියට බදු කුලී, ශ්‍රමයට වැටුප්, ප්‍රාග්ධනයට පොලිය, ව්‍යවසායකත්වයට ලාභය. ඔය ඔස්සේ තමයි සාධක ආදායම ලැබෙන්නේ. මේ සාධක ආදායම වැඩියෙන් තියෙන අයටද අඩුවෙන් තියෙන අයටද මධ්‍යස්ථවද මේ කාටද නිෂ්පාදනය කරන්න කියන තීරණය ගන්නවා. මෙන්න මේ ප්‍රශ්න තුනට තවත් සමාන නම් තුනක් තියෙනවා. විභාගෙදී ඔය ප්‍රශ්න තුන හැමෝම දරුවෝ දන්න නිසා බොහෝ වෙලාවට සමාන නම තමයි පාවිච්චි කරන්නේ. කුමක් කොපමණ නිෂ්පාදනය කරනවද කියන ප්‍රශ්නයට තවත් නමක් කියනවා. මොකක්ද? සම්පත් බෙදාවෙන් කිරීම පිළිබඳ ප්‍රශ්නය. කෙසේ නිෂ්පාදනය කරනවද කියන එකට කියනවා නිෂ්පාදනය පිළිබඳ ප්‍රශ්නය. කවුරුන් සඳහා නිෂ්පාදනය කරනවද කියන එකට කියනවා මොකක් කියලාද? ආදායම් බෙදී යාම පිළිබඳ ප්‍රශ්නය. මෙන්න මේ විදිහට ප්‍රශ්න තුන අඳුන ගන්න පුළුවන්. මෙන්න මේ ප්‍රශ්න තුනට එහෙම නැත්නම් තේරීම් තුනට විශේෂ නමක් කියනවා. අපි මොකක් කියලාද? මූලික ආර්ථික ප්‍රශ්න. මෙන්න මේ මූලික ආර්ථික ප්‍රශ්න ලෝකයේ සෑම රටකටම පොදුයි. ලෝකේ රටවල් කීයක් ඉන්නවද? එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රටවල් 193යි. 93 වෙනි රට දකුණු සුඩාන. ඒ වුණාට 193ට වැඩි ඉන්නවා. මේ දවස්වල පාපන්දු තියනවා නේද? ආයි පාපන්දු ශ්‍රී ලංකා ටීම් එක හොඳට සෙල්ලම් කරනවා. එතකොට රටවල් පාපන්දු වලදී 210ක් සම්බන්ධ වෙන ඔලිම්පික් වලට සම්බන්ධ වීමක් තමයි සිද්ධ වෙන්නේ. එතකොට ඒ 210ක් තියෙනවා කියලා එතනදී සඳහන් කරනවා. එතකොට 210කටත් වැඩිය ලෝකයේ රටවල් ප්‍රමාණයක් තියෙනවා. මේ ලෝකයේ රටවල් සියල්ලටම මූලික ආර්ථික ප්‍රශ්න පොදුයි. හැබැයි මේ ප්‍රශ්න තුන විසඳ ගන්න විදිය රටින් රටට වෙනස් වෙනවා. ඒ නිසා බිහි වෙලා තියෙනවා අර්ථ ක්‍රම. අර්ථ ක්‍රමයක් කියන්නේ මොකක්ද එහෙනම්? මූලික ආර්ථික ප්‍රශ්න තුන කුමක් කොපමණ නිෂ්පාදනය කරනවද, කෙසේ නිෂ්පාදනය කරනවද, කා සඳහා නැත්නම් කවුරුන් සඳහා නිෂ්පාදනය කරනවද කියන මූලික ආර්ථික ප්‍රශ්න විසඳිය ගැනීම සඳහා රටවල් නැත්නම් සමාජයන් බිහි කරගෙන තියෙන ක්‍රමවේදයට තමයි කියන්නේ අර්ථ ක්‍රමයක් කියලා. මෙහෙම බිහි කරගෙන තියෙන ප්‍රධාන අර්ථ ක්‍රම තුනක් තියෙනවා. මොනවද අර්ථ ක්‍රම තුන? වෙළඳපොළ අර්ථ ක්‍රමය, අනිත් එක විධානගත නැත්නම් මධ්‍යගත අර්ථ ක්‍රමය, අනිත් එක මේ දෙකේ සංකලනය මිශ්‍ර අර්ථ ක්‍රමය කියන අවස්ථාව. ඊට අමතරව සාම්ප්‍රදායික අර්ථ ක්‍රමය ගැනත් පන්තියේදී සාකච්ඡා කරලා තියෙනවා. ඊට පස්සේ විශේෂ කාරණයක් විතර ආර්ථික විද්‍යාවේ තියෙනවා. අනිත් විෂයන් වල නැති ආර්ථික විද්‍යාවේ තෝරගත්තු දේවල් විතරක් නෙමෙයි කතා කරන්නේ. තෝරගත්තු දේවල් විතරක් නෙමෙයි කතා කරන්නේ. මොනවා කතා කරනවද? කැප කරන ලද දේවලුත් කතා කරනවා. ඒකට බිහි වෙලා තියෙනවා සංකල්පයක්. මොකක්ද? ආවස්තික පිරිවැය කියන සංකල්පය. ආවස්තික පිරිවැය කියලා කියන්නේ කැප කරන ලද විකල්ප අතර හොඳම විකල්පයේ වටිනාකම. විකල්ප තේරීම් හමුවේ කිසියම් තේරීමක් කරන විට කැප කරන ලද හොඳම විකල්පයේ වටිනාකම තමයි ආවස්තික පිරිවැය කියන එකෙන් අදහස් කරන්නේ. එතකොට පාඩමේ කොටස් 3කට පළවෙනි පරිච්ඡේදයේ කොටස් 4කට බෙදන්න පුළුවන් ආර්ථික විද්‍යාවේ තියෙන මූලික හඳුන්වා දීම. ඒ යටතේ සූක්ෂම සාරව යථානුරූපී අභිමතානුරූපී කියන ඒ වගේ වෙනස දැනගන්න ඕන. ඊට පස්සේ ආර්ථික විද්‍යාවේ සංකල්ප යටතේ මෙන්න මේ ටික දැනගන්න ඕන. ඊට පස්සේ අර්ථ ක්‍රමය යටතේ මෙන්න මේ වෙළඳපොළ අර්ථ ක්‍රමය, විධාන අර්ථ ක්‍රමය, මිශ්‍ර අර්ථ ක්‍රමය ගැන දැනගන්න ඕන. ඒ යටතේ පුංචි පැහැදිලි කිරීමක් විතරක් මෙතන සටහනකට දාලා තියෙනවා. ඊට අමතරව තව කොටසක් ඉතුරුයි. මොකක්ද? නිෂ්පාදන හැකියාව මායිම් වක්‍ර. ඔන්න ඔය ටික තමයි පළවෙනි පරිච්ඡේදය තුල අන්තර්ගත වෙන්නේ. එතකොට විභාගයේ අනිවාර්යයෙන්ම ඉරිගහන ප්‍රශ්න 4ක් තියෙනවා.
ඉරිගහන ප්‍රශ්න 4 ඔන්න ඔය කොටස් ටිකෙන් සමන්විත වෙනවා. මෙන්න මේ වෙළඳපොළ ආර්ථික පද්ධතියක විධානගත නැත්නම් සැලසුම්ගත මධ්‍යගත ආර්ථික පද්ධතියක සහ මිශ්‍ර ආර්ථික පද්ධතියක ලක්ෂණයන් මෙතනදී මම දලව සාකච්ඡා කරනවා. එහෙනම් වෙළඳපොළ ආර්ථ ක්‍රමයක සම්පත් වල අයිතිය කවුරු සතුද? පෞද්ගලික අංශයේ සතුයි. විධානගත ආර්ථ ක්‍රමයක සම්පත් වල අයිතිය නැත්නම් දේපොළ හිමිකම රාජ්‍ය අංශයේ සතුයි. එතන සම්පත් කියලා කිව්වට භූමි ශ්‍රමයේ ප්‍රාග්ධනයේ ව්‍යවසායකත්වයේ කියන සම්පත් හතරෙන් ශ්‍රමයේ හැරුණාම කියලා තමයි අපි රාජ්‍ය අංශයේ සතුව තියනවා කියලා කතා කරන්නේ. වෙළඳපොළ ආර්ථ ක්‍රමයක මූලික ආර්ථික ප්‍රශ්න විසඳ ගන්න භාවිත කරන යාන්ත්‍රණය තමයි මිල යාන්ත්‍රණය. සැලසුම්ගත ආර්ථික පද්ධතියක මූලික ආර්ථික ප්‍රශ්න විසඳ ගන්න රජයේ මගින් ලබා දෙන නියෝග මගින් එනිසා මධ්‍යගත සැලසුම් යාන්ත්‍රණයක් කියලා කියනවා. වෙළඳපොළ ආර්ථික පද්ධතියක හැම වෙලාවෙම ලාභය එහෙමත් නැත්නම් ස්වාර්ථය උදෙසා තමයි කටයුතු කරන්නේ. පාරිභෝගිකය හැම වෙලාවෙම තමන් ගාව තියෙන ආදායමින් උපරිම භාණ්ඩ ප්‍රමාණයක් උපරිම තෘප්තියක් ලැබෙන භාණ්ඩ ප්‍රමාණයක් ගන්න උත්සාහ කරනවා. නිෂ්පාදකයා තමන් ගාව තියෙන භාණ්ඩයේ උපරිම ලාභයක් තියෙන විදියට අලෙවි කරන්න උත්සාහ කරනවා. නිෂ්පාදන සාධක හිමියෝ තමන්ගේ ශ්‍රමය භූමිය මේවා උපරිම ගානට ලබා දෙන්න තමයි ලෑස්ති වෙන්නේ. ඒ නිසා තමයි ස්වාර්ථය මත කටයුතු කරනවා කියන අදහස තියෙන්නේ. හැබැයි සැලසුම්ගත යාන්ත්‍රණයක විධානගත අර්ථ ක්‍රමයක පොදු යහපත සමාජ සාධාරණත්වය ගැන තමයි හැම වෙලාවෙම හිතන්නේ. ඊට පස්සේ වෙළඳපොළ අර්ථ ක්‍රමයක නිදහසේ ව්‍යවසාය කටයුතු කරන්න පුළුවන් පාරිභෝගිකයට නිදහසේ තේරීම කරන්න පුළුවන්. හැබැයි විධානගත අර්ථ ක්‍රමයක එක යම් පාලනය වීමක් සිද්ධ වෙනවා. වෙළඳපොළ ආර්ථික පද්ධතියක ආණ්ඩුවේ කාර්යභාරය රජයේ කාර්යභාරය අතිශයින් සීමිතයි. හැබැයි විධානගත අර්ථ ක්‍රමයක රාජ්‍යයේ කාර්යභාරය ඉතා ඉහළයි. වෙළඳපොළ ආර්ථික පද්ධතියක ආදායම් විෂමතාවය ගොඩක් වැඩි. සැලසුම්ගත විධානගත අර්ථ ක්‍රමයක ආදායම් විෂමතාවය ඊට සාපේක්ෂව අඩුයි. මිශ්‍ර අර්ථ ක්‍රමයකදී ඔය සංකලනයක් තමයි දක්නට තියෙන්නේ. ඊළඟ කාරණය තමයි මිශ්‍ර ආර්ථික පද්ධතිය කොටස් දෙකකට බෙදනවා. සමාජවාදී ආර්ථික පද්ධතිය සහ සමාජීය වෙළඳපොළ ආර්ථික පද්ධතිය කියලා කොටස් දෙකකට බෙදනවා. පන්තියේදී ඒවා සාකච්ඡා කිරීමක් කරා. මම ගැඹුරින් සාකච්ඡා කිරීමක් නෙමෙයි මේ කරන්නේ. ඇත්තටම දරුවෝ වෙනත් පාසල් වල දරුවෝ අධ්‍යයනය කරනවා නම් වැරදියට තේරුම් ගන්න එපා. මේ පාඩම උගන්වනවා නෙමෙයි රිවිෂන් එකක්. ඇත්තටම පේපර් එකට ඔබ මේ වෙනකොට කොච්චර ප්‍රමාණයක් සූදානම්ද කියලා ඔබට ඔබ ගැන තක්සේරුවක් දෙන්නයි මේ හදන්නේ. ඔබ කොතනද ඉන්නේ? මේ කියන දේවල් තේරෙනවද? නොතේරෙනවා නම් ඔබ බොහෝ ඉක්මනට තවත් ඉතා හොඳින් පාඩම් කළ යුතුයි කියන අදහස ඔබගේ ඔළුවට යන්නට අවශ්‍යයි. හරි. එහෙනම් අපි ප්‍රශ්න ටික බලමු. ඔබ නිවැරදි පිළිතුරු ලබා දීලා තියෙනවද කියලා. අලුතින් සම්බන්ධ වෙන දරුවන්ට වීඩියෝ එක නවත්තමින් පිළිතුර ප්‍රකාශ කරලා ඉවර වෙලා ඊට පස්සේ නිවැරදි පිළිතුර බලන්න. ඔබගේ පිළිතුර නිවැරදිද අනිවැරදි නැත්නම් ඇයි නිවැරදි නැත්තේ කියලා ඔබ සොයන් අධ්‍යයනයක් කළ යුතුමයි. පළවෙනි ප්‍රශ්නේ. නොමිල භාණ්ඩයක දක්නට ලැබෙන්නේ පහත දැක්වෙන කවර ලක්ෂණයන්ද? එන ලක්ෂණ ගොඩක් තියෙනවා. ඔබ විභාගෙදී මේ කාරණා පහ වර්ණයන් පහක් තියෙනවානේ. ඉතා හොඳට කියවිය යුතුයි. විභාගයේදී අහන්නේ නිවැරදි හෝ වඩාත් ගැළපෙන පිළිතුර. නිවැරදි එක බොහෝ දුරට ඔබ හොඳට ගන්නවා. හැබැයි වඩාත් ගැළපෙන පිළිතුර ඔබ ගද්දි වරද්දනවා. ඒ නිසා වර්ණයන් පහම ඉතා හොඳට කියවිය යුතුයි. මම මෙතනදී එකින් එකට සඳහන් කරන්නේ නැහැ. ඒ නිසා වැරදි අදහසක් ගන්න එපා. උත්තරේ දැකපු ගමන්ම ඉරි ගහනවා කියලා නෑ. ඉතා හොඳට කියවිය යුතුයි. ඉන් අනතුරුව තමයි නිවැරදි වර්ණය තෝරගන්නට අවශ්‍ය. මම මේ පිළිතුර ලබා ගනිද්දී අවශ්‍ය මඟ පෙන්වීමක් තමයි සිද්ධ කරන්නේ. අර අපි ෂෝට් නෝට් එකේදී භාණ්ඩ ප්‍රධාන කොටස් දෙකකට බෙදුවා. ආර්ථික භාණ්ඩ සහ ආර්ථික නොවන භාණ්ඩ. නොමිල භාණ්ඩ කියලා කිව්වේ නැහැ. නොමිල භාණ්ඩ කියන්නේ මොකක්ද? ආර්ථික භාණ්ඩ වලට කියන තවත් නමක් තමයි හිග භාණ්ඩ. ආර්ථික නොවන භාණ්ඩ වලට නම් ගොඩක් තියෙනවා. නොමිල භාණ්ඩ, නිදහස් භාණ්ඩ, අමූල භාණ්ඩ ඔය විදිහට නම් ගොඩක් තියෙනවා. එහෙනම් නොමිල භාණ්ඩ කියලා කියන්නේ ආර්ථික නොවන භාණ්ඩ. ආර්ථික නොවන භාණ්ඩ වල ප්‍රධාන ලක්ෂණ දෙකක් තියෙනවා. අර ආර්ථික සම්පත් සහ ආර්ථික නොවන සම්පත් වලදී කියපු කාරණා දෙකමයි.
ආර්ථික නොවන භාණ්ඩවල නොමිල භාණ්ඩවල හිගකමක් නැහැ. උදාහරණ මොනවද? හිරු එළිය, වර්ෂා ජලය, වාතය වගේ දේවල්. හිගකමක් නැහැ. අනිත් එක මොකක්ද? ආවස්තික පිරිවැයක් නොමැත. හිගකමක් නැහැ, ආවස්තික පිරිවැයක් නොමැත. ප්‍රධාන විදිහට ඔය කොටස තියෙනවද කියලා බලනවා. මම අනිත් ඒවා හැම ලොකෝට කියවන්න යන්නේ නැහැ. ඒ වුණාට විභාගෙදී අනිවාර්යෙන් කියවිය යුතුයි. අය යනුව පිළිතුර ගන්න පුළුවන්. එම භාණ්ඩයේ සැපීමේ ආවස්තික පිරිවැයක් නොමැත කියන පිළිතුර ගන්න පුළුවන්. දෙවෙනි ප්‍රශ්නේ. ආර්ථික විද්‍යාඥයන් ප්‍රාග්ධනය යන පදයෙන් සුවිශේෂ වශයෙන් අදහස් කරන්නේ. ප්‍රාග්ධනය කිව්වේ මොකක්ද? අමුලින් ඉන්න ඕනකව භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට යොදාගත හැකි පරිදි මිනිසා විසින් නිපදවන ලද දේවල් තමයි ප්‍රාග්ධනය කියලා කියන්නේ. ප්‍රාග්ධනයේ ස්වරූප ගොඩක් පන්තියේදී කතා කරලා තියෙනවා. ආර්ථික යටිතල පහසුකම්, සමාජීය යටිතල පහසුකම්, නැත්නම් සමාජ පොදු කාර්ය ප්‍රාග්ධනය, ආර්ථික පොදු කාර්ය ප්‍රාග්ධනය, සමාජ ප්‍රාග්ධනය, ස්ථාවර ප්‍රාග්ධනය, මානව ප්‍රාග්ධනය විදිහට ගොඩක් කතා කරලා තියෙනවා. එතකොට ප්‍රාග්ධනය කියන අදහස ඔය ඒ වගේන් මොකක්ද තියෙන්නේ කියලා බලනවා. මෙන්න මේ ටික තියෙනවා. ප්‍රාග්ධනය කියන කොටස උගන්වනකොට මම විශේෂ කොටසක් උගන්වලා තියෙනවා. මුදල් ප්‍රාග්ධනය ලෙස සලකන්නේ නැහැ. ඇයි කියලා උගන්වලා තියෙනවා. ඇයි මුදල් ප්‍රාග්ධනය විදිහට සලකන්නේ නැත්තේ? මුදල් වලින් භාණ්ඩ හා සේවා හැදෙන්නේ නැහැනේ. ප්‍රාග්ධනය කියලා කිව්වේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට යොදා ගන්න පුළුවන් විදිහට මිනිසා විසින් නිපදවලා තියෙන දෙයක්. එතකොට මුදල් පාවිච්චි කරලා භාණ්ඩ හා සේවා හදන්න බෑ. මුදල් අතරමැදියෙක් විදිහටයි පාවිච්චි කරන්නේ. ඒ නිසා මුදල් ප්‍රාග්ධනයේ විදිහට සලකන්නේ නැහැ. එතකොට පස්වෙනි එක නෙමේ 4 මුදල් ගැන කියවෙනවා. 2 මුදල් ගැන කියවෙනවා. ඒ මුදල් ගැන කියන නිසා ඒ දෙකම අයින් කරන්න පුළුවන්. පස්වෙනි එකේ භූමිය ගැන කියවෙන්නේ වනාන්තර, ලෝහ සහ ඛනිජ සම්පත් ගැන කියවෙනවා. එහෙනම් 1යි 3යි අතර එකෙන් ගන්න වෙන්නේ. එහෙනම් වඩාත් ගැළපෙන පිළිතුර විදියට ඔබට ගන්න පුළුවන් මොකක්ද? පළවෙනි එක තමයි ගන්න පුළුවන්. වෙනත් භාණ්ඩ හා සේවාවන් නිෂ්පාදනය කිරීම උදෙසා මිනිසා විසින් නිෂ්පාදනය කරන ලද භාණ්ඩයන්ය. දැය. තුන්වෙනි එක. සෑම ආර්ථික පද්ධතියක්ම හිගකම පිළිබඳ ප්‍රශ්නයට මුහුණ දේ යන ප්‍රකාශයෙන් කවරක් අදහස් වේද? හිගකම ගැන මොන වැල්වට ආරන් ලිව්වත් වැඩක් නැහැ. හිගකම ඇති වෙන්න ප්‍රධාන කාරණා දෙකක් බලපානවා. මොකක්ද? මිනිසුන්ගේ උවමනා සීමිත වීම, එම උවමනා සපුරා ගැනීමට ඇති සම්පත් සීමිත වීම. එහෙනම් ඔන්න ඔකට ගැළපෙන එකක් තියෙනවද කියලා බලනවා. මොකක්ද ගැළපෙන පිළිතුර විදියට තියෙන්නේ? 4 වෙනි එක. සමාජයේ සියලු උවමනා සපුරාලීමට තරම්. ඒ කියන්නේ උවමනා සීමිතයිනේ, අසීමිතයි කියන කාරණේ තියෙන්නේ. ඵලදායී සම්පත්, සීමිත සම්පත් කියන එක තියෙන්නේ ප්‍රමාණවත් නොවන බවයි. 4 වෙනි ප්‍රශ්නේ. නිෂ්පාදන හැකියාව වක්‍රයක් මත සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතා ලක්ෂ්‍ය අත්කරගත හැකි වනුයේ. දිගින් දිගටම අහන ප්‍රශ්නයක්. එක්කෝ බහුවර්ණිකයේ තියෙනවා. එක්කෝ පිළියෙන දෙවෙනි කොටසට අදාළ ප්‍රශ්නයක තියෙනවාමයි. මේ මෑත අවුරුදු කිහිපෙම දිගින් දිගටම ඇවිල්ලා තියෙනවා. එහෙනම් උත්තරේ විදිහට එන්න ඕනේ මොකක්ද? මම ඕක පැහැදිලි කරන්න මෙන්න මේ වගුව ගන්නවා. උඩින් දාලා තියෙනවා කෘෂි භාණ්ඩ සහ කාර්මික භාණ්ඩ. දාලා තියෙන්නේ නිෂ්පාදනය කියා මායිම් වක්‍රය. නිෂ්පාදනය කියා මායිම් වක්‍රය කොහොමද නිර්වචනය කරන්නේ? කාරණා 3ක් තියෙන්න ඕන. අනිවාර්යෙන් පාඩම් කරගන්න කියලා කිව්වා. මොනවද? දෙන ලද සම්පත් ප්‍රමාණයක්, දෙන ලද තාක්ෂණයක් යටතේ උපරිම කාර්යක්ෂමතාවයකින් නිෂ්පාදනයට යොදාගත් පසු නිපදවිය හැකි උපරිම භාණ්ඩ හා සේවා දැක්වෙන ලක්ෂයන් යා කර අඳිනු ලබන රේඛාව තමයි නිෂ්පාදනය කියා මායිම් වක්‍රය කියලා කියන්නේ. මයි පන්ති වලට සම්බන්ධ වුනේ නැති දරුවෝ සම්බන්ධ වෙනවා නම් ප්‍රබුද්ධ ඇකඩමි කියන channel එකට ඔබ යන්න. මේ channel එක හරහා පළවෙනි පරිච්ඡේදයට අදාළ පාඩම පැහැදිලි කරලා තියෙනවා. ඒ හොඳින් නරඹන්න. මම ඉදිරියේදී අනිත් පරිච්ඡේදවලට අදාළවත් ඉගැන්වීම් කටයුතු සිදු කරන ආකාරය ඔබට ලැබෙන්නට සලස්වන්නම්. ඒ නිසා ඔබ ඒ තොරතුරු හොඳින් අධ්‍යයනය කරන්න. එතකොට ඔබට හොඳ දැනුමක් ලබා ගන්නට පුළුවන්. පාසලේ ගුරු මහත්මයා, ගුරු මහත්මිය ඔබට උගන්වලා ඇති. ඒවා නැවත වරක් ආවර්ජනය කිරීමක් එතනදී සිද්ධ කරගන්න ඔබට හැකියාවක් තියෙනවා. නම් කෘෂි භාණ්ඩ, කාර්මික භාණ්ඩ, නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයේ මත ලක්ෂයන් වලින් කියන්නේ
නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය නිර්වචනය කරන විදිය. ඒ කියන්නේ සම්පත් සියල්ල පාවිච්චි කරලා තාක්ෂණයේ උපරිමයෙන් පාවිච්චි කරලා සාධක ඵලදායීතාවය එමන් නැත්නම් පූර්ණ නිෂ්පාදනයේ සහ පූර්ණ සේවා නියුක්ති සහිතව නිපදවන්න පුළුවන් ලක්ෂයන් තමයි නිරූපණය වෙන්නේ. මේ හැම ලක්ෂයකම ප්‍රධාන කාරණයක් තියෙනවා. කොන්දේසි දෙකක් තියෙනවා. එකක් තමයි පූර්ණ නිෂ්පාදනයක්, අනිත් එක පූර්ණ සේවා නියුක්තියක්. මෙන්න මේ පළවෙනි උඩ රූප සටහනේ නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයේ මත තියෙන සෑම ලක්ෂයකින්ම සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාවය ඇති වෙන්නේ නැහැ. සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාවය ඇති වෙන්න ආන්තික පිරිවැය වක්‍රය ආන්තික ප්‍රතිලාභ වක්‍රයට සමාන වෙන්න ඕන කියලා තමයි පල්ලෙහෙන් දාලා තියෙන්නේ. එතන ඒතකොට සමතුලිත කොන්දේසිය තමයි MB සමානයි MC සමානයි P වෙන්න ඕන. එහෙනම් නිෂ්පාදන කාර්යක්ෂමතාවයේ සමතුලිත කොන්දේසිය මොකක්ද? පූර්ණ නිෂ්පාදනයක් සහ පූර්ණ සේවා නියුක්තියක් ඇති වෙන්න ඕන. සම්පත් බෙදා හැරීමේ කාර්යක්ෂමතාවයේ සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාවයේදී MB සමානයි MC සමානයි P වෙන්න ඕන. marginal benefit marginal cost price කියන එක සමාන වෙන්න ඕන. එහෙම නැත්නම් ආන්තික ප්‍රතිලාභ ආන්තික පිරිවැය මිලට සමාන වෙන්න ඕන. මෙන්න මේ දෙකම ඉෂ්ට වෙන ලක්ෂයට අපි කියනවා මොකක් කියලාද? ආර්ථික කාර්යක්ෂමතාවය කියලා. එතකොට ආර්ථික කාර්යක්ෂමතාවයේදී නිෂ්පාදන කාර්යක්ෂමතාවය ඉෂ්ට වෙන්නත් ඕන, සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාවය ඉෂ්ට වෙන්නත් ඕන. ඔන්න ඔය කතාව හොඳට අධ්‍යයනය කරලා මෙන්න මේ වර්ණයන් ටික කියෙව්වොත් ඔබට නිවැරදි පිළිතුර විදියට ගන්න පුළුවන්. ආන්තික ප්‍රතිලාභ ආන්තික පිරිවැයට සමාන වන මට්ටමට එක් එක් භාණ්ඩයේ නිෂ්පාදනය කරන විට තමයි සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාවය අත්පත් කරගන්න පුළුවන්. ඊළඟට පස්වෙනි ප්‍රශ්නය. එක් එක් කුටුම්බයන්හි සහ ආයතනයන්හි තීරණ පිළිබඳ අධ්‍යයනය කරන ආර්ථික විද්‍යාව විශේෂේශ්‍රය වනුයේ. එතකොට රටක් විදියට සමස්තයක් විදියට අරගෙන කතා කරන සියලු මාතෘකා සාර්වාර්ථික විද්‍යාවට අයිති. රට ඇතුලේ කොටස් ගැන කතා කරනවා නම්, රට ඇතුලේ භාණ්ඩයක් ආයතනයක් ගැන කතා කරනවා නම්, කුඩා කුඩා කොටස් ගැන කතා කරනවා නම් ඒක සූක්ෂම ආර්ථික විද්‍යාවට අයිති. එතකොට මේකෙදී අහන්නේ එක් එක් කුටුම්බයන්හි සහ ආයතනයන්හි එක් කුටුම්බයන්හි සහ ආයතනයන්හි. මේ සමස්ත රට ගැන නෙමෙයි කතා කරන්නේ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම සූක්ෂම ආර්ථික විද්‍යාවට අයිති වෙන්න ඕන. එහෙනම් සූක්ෂම ආර්ථික විද්‍යාවට අයිති වෙනවා කියන අදහස තමයි තියෙන්නේ. ඒ නිසා පිළිතුර මොකක්ද? දෙවෙනි එක සූක්ෂම ආර්ථික විද්‍යාව කියන එක. එතකොට ඔබ මෙතනදී සාර්ව සූක්ෂම යථාන්ඩෝපීය අභිමතාන්ඩෝපීය අතර වෙනස ඉතා හොඳින් දැනගෙන සිටිය යුතුයි. ඊළඟ ප්‍රශ්නය 6. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය යන සම්පත්වල හිමිකරුවන් වෙත කෙරෙන ආදායම් ගෙවීම් පිළිවෙලයි. මම ඉතා සුළු වේලාවක් අරගෙන පුංචි සටහනක් දුන්නා. එතනදී දුන්නේ නැත්තේ නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය විතරයි. ඒ පැහැදිලි කිරීම තුළ මේ ඔක්කොම තියෙනව නේද? එච්චරම මහන්සියක් වෙන්නේ නැතුව මේකට ලකුණු ගැනීමේ හැකියාවක් තියෙනවා මේ පරිච්ඡේදයට. එහෙනම් භූමියට ලැබෙන ප්‍රතිලාභය මොකක්ද? බදු කුලිය. ශ්‍රමයට වැටුප්. ප්‍රාග්ධනයට පොලිය. ව්‍යවසායකත්වයට ලාභය. මොකක්ද පිළිතුර එහෙනම්? පිළිතුර 4 වෙනි එක භූමියට බදු කුලී, ශ්‍රමයට වැටුප්, ප්‍රාග්ධනයට පොලිය, ව්‍යවසායකත්වයට ලාභය කියන කොටස් වෙනවා. ඊළඟට 7 වෙනි එක. පහත සඳහන් දෑ අතුරින් විධාන ආර්ථික පද්ධතියක කැපී පෙනෙන ලක්ෂණයක්. විධාන ආර්ථික පද්ධතියක කිව්වා මොනවද ලක්ෂණ? සම්පත්වල අයිතිය රාජ්‍යංශයේ සතුයි ශ්‍රමයේ හැරුණාම. ඊට පස්සේ මධ්‍යගත සැලසුම් යාන්ත්‍රණය මගින් තමයි මූලික ආර්ථික ප්‍රශ්න විසඳන්නේ. අර වගුවක් මම සඳහන් කරේ. ඒ වගුව ලියාගෙන පාඩම් කරගන්න හරි ලේසි. ඊට පස්සේ පිළිතුරු වලට පිළිතුරු ගොනු කරගන්න. ඊළඟ එක පොදු යහපත උදෙසා තමයි ක්‍රියා කරන්නේ. රාජ්‍ය මැදිහත් වීම වැඩි. ආදායම් ව්‍යාප්ති විෂමතාවය අඩුයි කියන කාරණා. එහෙනම් ඔන්න ඔය කාරණා වලින් මොකක්ද තියෙන්නේ කියලා බලන්න. සම්පත්වල අයිතිය පෞද්ගලික හිමිකම තියෙන්නේ කවුරු සතුවද? වෙළඳපොළ ආර්ථික ක්‍රමයක් සතුව. ස්වාර්ථයේ අවසානික ස්වාර්ථයේ මත කටයුතු කරන්නේ වෙළඳපොළ ආර්ථික ක්‍රමයක. වෙළඳපොළ බලයේ සංකේන්ද්‍රණය වීම වෙළඳපොළ ආර්ථික ක්‍රමයක. වෙළඳපොළ මත දැඩිව රඳා පැවතීම වෙළඳපොළ ආර්ථික ක්‍රමයක. මධ්‍යගත සැලසුම්කරණය විධාන ආර්ථික ක්‍රමයක. එතකොට ලක්ෂණ දෙකේම ලක්ෂණ හොඳට දැනගෙන ඉන්න ඕන. ඉර ගහන්න ඒ බහුවර්ණ ප්‍රශ්නේ තෝරගන්න, ඒ අදාළ නිවැරදි පිළිතුර තෝරගන්න, වර්ණය තෝරගන්න.
ඒ වගුවෙන් ඒක ලේසියෙන්ම ගන්න පුළුවන් කියලා ඔබට පැහැදිලි වෙන්නට ඇති. ඒ නිසා උත්තරේ තුන්වෙනි එක මධ්‍යගත සැලසුම් කරණය. 8 වෙනි ප්‍රශ්නය. ඒ ලක්ෂයේ නිෂ්පාදනයේ නිරතව සිටින ආර්ථිකයක නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය පහත රූප සටහන පෙන්눔 කරයි. ඔන්න රූප සටහන දාලා තියෙනවා. Y භාණ්ඩ ඒ ලක්ෂය ගැනයි කියන්නේ. ඒ ලක්ෂයේදී Y භාණ්ඩයේ නිෂ්පාදනය කරනු ලබන නිමැවුම් ප්‍රමාණය කීයද? 800යි. ඒ 800 වෙනුවෙන් X භාණ්ඩයෙන් කොච්චරක් කැප කරලා තියෙනවද කියලා අහන්නේ. එතකොට බිඳුවේ ඉඳන් 800ට යනකොට එහා පැත්තේ X භාණ්ඩයේ පැත්තේ ඉඳන් තමයි එන්න ඕනේ. 800 නිෂ්පාදනය කරන්නේ එහෙනම් 300 ගාව ඉඳන් 100ට තමයි එන්න ඕනේ. එහෙනම් බිඳුවේ ඉඳන් 800 ගාවට යනකොට අර පැත්තේ 300 ඉඳන් 100 දක්වා මොකද වෙලා තියෙන්නේ? අඩු වෙලා තියෙනවා. එහෙනම් අන්නේ කැප කරපු ප්‍රමාණය අත්හරපු ප්‍රමාණය කීයද කියලා අහන්නේ. කීයද? 300න් 100ක් අඩු කරනවා. උත්තරේ 200යි. 9 වෙනි ප්‍රශ්නය. පහත දැක්වෙන ප්‍රකාශ අතුරින් අභිමතානුරූපී ප්‍රකාශයක් වනුයේ කවරක්ද? පහත දැක්වෙන ප්‍රකාශ අතුරින් අභිමතානුරූපී ප්‍රකාශයක් වනුයේ කවරක්ද? අභිමතානුරූපී ප්‍රකාශයක් කියන්නේ පුද්ගලබද්ධයි. ඒ ප්‍රකාශය කරාට පස්සේ සමහර කාණ්ඩයකට ඒක අදාළයි, සමහර කාණ්ඩයකට ඒක අදාළම නැහැ. මොනවද කියලා බලන්න. ඉන්ධන මිල ඉහළ යාම විදුලි මෝටර රථ සඳහා ඉල්ලුම ධෛර්යමත් කරන්නේ. ඒක ඇත්ත වෙන්නත් පුළුවන්, බොරු වෙන්නත් පුළුවන්, දත් අරගෙන බලන්න පුළුවන්. ආදායම වැඩි වන්නේ නම් සුඛෝභෝගී භාණ්ඩ අලවිය පහළ වැටෙන්නේ. ඇත්තද බොරුද කියලා මිනිස්සු කරන දේවල් අනුව බලන්න පුළුවන්. ලැප්ටොප් මිල පහළ වැටෙන විට ඒවා මිනිස්සු වැඩියෙන් මිලදී ගනී. මේ දවස්වල ෆෝන් වල නම් මිල අඩුමත් නැහැ. ෆෝන් නම් වැඩියෙන් මේ දවස්වල මිලදී ගන්නවා. ලැප්ටොප් එකට සමාන්තරව මම හිතන්නේ නැහැ මිලදී ගන්නවා ඇති කියලා. ඒකත් ඇත්තද බොරුද කියලා මිනිස්සු ගන්න ප්‍රමාණය අනුව බලන්න පුළුවන්. පස්වෙනි එක භාණ්ඩයක ඉල්ලුම් කරනු ලබන ප්‍රමාණය එහි මිල වෙනස් වීම සමග ප්‍රතිවිරුද්ධ ලෙස සම්බන්ධයක් පවතී. ඒ න්‍යායාත්මකයි. න්‍යායාත්මක එකත් අයිති යථානුරූපී ප්‍රකාශය. නා උඩින් කියපු සියල්ලත් යථානුරූපී ප්‍රකාශය. හතරවෙනි එක නිවාස හිමියන් අය කරන ගෙවල් කුලී රජය විසින් පාලනය කළ යුතුය. නිවාස හැමෝම කුලියට දීලා නැහැ. දැන් මගේ නිවාසෙ කුලියට දීලා නැහැ. මම ඉන්න නිවාසෙ. එතකොට මට මේ රජයේ ගත්තු තීරණය අදාළම නැහැ. ඒ නිසා කාණ්ඩ දෙකක් තමයි එතකොට මේකෙදී ඉන්නේ. ඒ නිසා ප්‍රකාශය අභිමතානුරූපී ප්‍රකාශය හතර විදියට ගන්න වෙන්නේ. නිවාස හිමියන් අය කරන ගෙවල් කුලී රජය විසින් පාලනය කළ යුතුය. 10 වෙනි ප්‍රශ්නය. නිෂ්පාදන සාධකයක් ලෙස භූමියට උදාහරණයක් වශයෙන් පහත සඳහන් කවරක් දැක්විය හැකියද? භූමිය කියලා කිව්වේ මොකක්ද? භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට යොදාගත හැකි පරිදි ස්වභාව ධර්මයෙන් ලැබෙන දෙයක්. එහෙනම් ස්වභාව ධර්මයෙන් ලැබෙන්නේ මොනවද කියලා බලන්න. වරායක් ස්වභාව ධර්මයෙන් නෙමෙයි. දක්ෂිණ අධිවේගී මාර්ගයේ ස්වභාව ධර්මයෙන් නෙමෙයි. වේල්ලක් හදපු එක. අබේවෙල කිරිගොයිපල හදපු එක. පාසික් කුඩා වෙරළ තීරය ආයක ස්වාභාවිකව ඇති වුණ දෙයක්. ඒ නිසා උත්තරේ 5 වෙනි එක ගන්න 10ට. ඊළඟ එක 11 වෙනි ප්‍රශ්නේ. නිෂ්පාදන හැකියා වක්‍රය මත කටයුතු කරන ආර්ථිකයක් සම්බන්ධයෙන් පහත සඳහන් කවරක් සෑම විටම නිවැරදි වේද? ඉතින් නිෂ්පාදන හැකියා වක්‍රය මත කටයුතු කරනවා කියන එකෙන් අදහස් කරන්නේ අර නිර්වචනයේ තිබ්බු කාරණා තුන ප්‍රශස්ත විදියට පාවිච්චි වෙනවා. මොනවාද නිෂ්පාදන හැකියා මායිම් වක්‍රේ නිර්වචනය කරපු විදිය කියන්නේ? දෙන ලද සම්පත් ප්‍රමාණය දෙන ලද තාක්ෂණයක් යටතේ උපරිම කාර්යක්ෂමතාවයකින් නිෂ්පාදනයට යොදාගත් පසු නිපද විය හැකි උපරිම භාණ්ඩ හා සේවා දැක්වෙන ලක්ෂයන් යාකර අඳිනු ලබන රේඛාව. දෙන ලද සම්පත් ප්‍රමාණය. ඒ කියන්නේ භූමියේ ශ්‍රමයේ ප්‍රාග්ධනය උපරිමයෙන් පාවිච්චි කරලා දෙන ලද තාක්ෂණයක් උපරිමයෙන් තාක්ෂණය පාවිච්චි කරලා උපරිම කාර්යක්ෂමතාවයක් කියලා කියන්නේ පූර්ණ නිෂ්පාදනයක් සහ පූර්ණ සේවා නියුක්තියක් තියෙනවා කියන එක. එහෙනම් එහෙම තියෙන එකක් තමයි මෙතනට එන්න ඕනේ. එහෙනම් මොකක් වෙන්න ඇතිද? තියෙනවනේ උපරිම කාර්යක්ෂමතාවයටද කිව්වා පූර්ණ සේවා නියුක්තියක් සහ පූර්ණ නිෂ්පාදනයක් තියෙන්න ඕන. එහෙනම් සම්පත් පූර්ණ සේවා නියුක්තියේ පවතී කියන එක පිළිතුර විදියට ගන්න පුළුවන්. 12 වෙනි එක. නිෂ්පාදන හැකියා වක්‍රයේ පෙන්눔 කෙරෙන රූප සටහනක ආවස්තික පිරිවැය නිරූපණය කරනුයේ. නිෂ්පාදන හැකියා වක්‍රයක පෙන්눔 කෙරෙන රූප සටහනක ආවස්තික පිරිවැය. නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයේ උපාධියයට නම් මම උගන්වනවා උපාධියයට රූප සටහන් 4ක්.
ආවස්තික පිරිවැය ස්වරූප 4ක් ගැන ඕනට කියලා දෙනවා. මොනවද? වැඩෙන ආවස්තික පිරිවැය, හීනවන ආවස්තික පිරිවැය, ස්ථාවර ආවස්තික පිරිවැය සහ මිශ්‍ර ආවස්තික පිරිවැය. ඔය හතරෙන් ඔබට තියෙන්නේ උසස් පෙළදී කොටස් දෙකයි. මොනවද? එකක් තමයි වැඩෙන ආවස්තික පිරිවැය, අනිත් එක ස්ථාවර ආවස්තික පිරිවැය. වැඩෙන ආවස්තික පිරිවැය තියෙනවා නම් නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයේ මූලයට අවතලයි. ස්ථාවර ආවස්තික පිරිවැයක් තියෙනවා නම් නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය ඉහළ සිට පහළට බෑම වෙන සරල රේඛාවක් වෙනවා. නිර්වචනය කරන විදිය පොඩ්ඩක් කියමු. එතකොට නිර්වචනය හරි සරලව කියලා දීලා තියෙනවා. channel එකෙත් මේ පාඩම දාලා තියෙනවා. එක් භාණ්ඩයක නිෂ්පාදනයේ ක්‍රමයෙන් වැඩි කරන විට අනෙක් භාණ්ඩයේ නිෂ්පාදනයෙන් කැප කරන ප්‍රමාණය. ඔය නිර්වචන දෙකේදීම ඔය කොටස අනිවාර්යෙන් එන්න ඕන. එක් භාණ්ඩයක නිෂ්පාදනයේ ක්‍රමයෙන් වැඩි කරන විට අනෙක් භාණ්ඩයේ නිෂ්පාදනයෙන් කැප කරන ප්‍රමාණය ක්‍රමයෙන් වැඩි වෙනවා නම් වැඩෙන ආවස්තික පිරිවැය සෑම විටම සමානයි නම් ස්ථාවර නම් ඒකට කියනවා ස්ථාවර ආවස්තික පිරිවැය. කොහොම හරි නිෂ්පාදනය කියා වක්‍රයක ආවස්තික පිරිවැය නිරූපණය කරන්නේ හැඩේ. ඒක තමයි එන්න ඕනේ. එහෙනම් නිෂ්පාදනය කියා මායිම් වක්‍රයේ බෑවුම කියන අදහස තමයි එතනදී එන්න ඕනේ. 13 වෙනි ප්‍රශ්නේ. පහත සඳහන් දෑ අතුරෙන් නිෂ්පාදන සාධකයක් නොවන්නේ කවරක්ද? පහත සඳහන් දෑ අතුරෙන් නිෂ්පාදන සාධකයක් නොවන්නේ. නිෂ්පාදන සාධක හතර දන්නවනේ. භූමියේ ශ්‍රමයේ ප්‍රාග්ධනීය ව්‍යවසායකත්වයනේ. එහෙම නැති එකක් අහන්නේ. හරි ලේසියෙන් ගන්න පුළුවන්. උතන ස්වාභාවික සම්පත් කියලා කියන්නේ භූමියටමයි. මානව සම්පත් කියලා කියන්නේ මානව ප්‍රාග්ධනය කියන එකට ගන්න පුළුවන්. ප්‍රාග්ධනයේ අනු කොටසක් විදිහටම ගන්න පුළුවන්. ප්‍රාග්ධනයේ ඔබ දන්නවා ව්‍යවසායකත්වයේ ඍජු ලෙස අපි ඉගෙනගෙන තියෙනවා. හැබැයි මම කිව්වා මුදල් ප්‍රාග්ධනයේ විදිහට සලකන්නේ නෑ කියලා කලිනුත් පැහැදිලි කිරීම කරා. ඒ නිසා පිළිතුර මුදල් විදිහට එන්න ඕනේ. 14 වෙනි ප්‍රශ්නේ. නිෂ්පාදන හැකියාව වක්‍රයක් නිර්මාණය කිරීමේදී පහත සඳහන් දෑ අතුරෙන් කවරක් උපකල්පනය කරනු ලැබේද? මම ආයසරයක් අහනවා නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයේ නිර්වචනය. මොකක්ද? දෙන ලද සම්පත් ප්‍රමාණයක්, දෙන ලද තාක්ෂණයක් යටතේ උපරිම කාර්යක්ෂමතාවයකින් නිෂ්පාදනයට යොදාගත් පසු නිපදවිය හැකි උපරිම භාණ්ඩ හා සේවා දැක්වෙන ලක්ෂයන් යාකර අඳිනු ලබන රේඛාව. මොනවද කාරණා තුන? දෙන ලද සම්පත් ප්‍රමාණයක්. එහෙනම් පළවෙනි උපකල්පනය තමයි සම්පත් සම්භාරය ස්ථාවරයි කියන එක. හරි. ඊළඟ එක දෙන ලද තාක්ෂණයක්. තාක්ෂණය ස්ථාවරයි. නැත්නම් තාක්ෂණයේ උපරිමයෙන් පාවිච්චි කරනවා. සාධක ඵලදායීතාවය උපරිමයි. ඒ කියන්නේ පූර්ණ නිෂ්පාදනයක් සහ පූර්ණ සේවා නියුක්තියක් තියෙනවා කියන කාරණය. එන උපකල්පන තුන අර නිර්වචනයේ තිබ්බු කාරණා තුනෙන් ගත්තේ. තව එකක් අමතරව ගන්නවා. වක්‍රයක් අඳිද්දී අක්ෂ දෙකයි තියෙන්නේ. ඒ නිසා භාණ්ඩ දෙකක් පමණක් නිපදවන සරල ආර්ථිකයක් ගැන කතා කරන්නේ. එහෙනම් ඔන්න ඔය හතරෙන් එකක් ඔතන තියෙනවා. මොකක්ද? නිෂ්පාදන තාක්ෂණය නොවෙනස්ව පවතී කියන එක. 15 වෙනි එක. කිසියම් ආර්ථිකයක් නිෂ්පාදන කාර්යක්ෂමතාවය අත් කරගත් විට දැන් මම කිව්වා රූප සටහන එක්කම පෙන්නවා ආර්ථික කාර්යක්ෂමතාවය හැදෙන්නේ නිෂ්පාදන කාර්යක්ෂමතාවය එකතු කිරීම සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාවය නිෂ්පාදන කාර්යක්ෂමතාවය නිරූපණය කරන්නේ නිෂ්පාදනය කියා මායිම් වක්‍රයේ මත තියෙන ඕනම ලක්ෂයකින් එතනදී කොන්දේසි දෙකක් ඉෂ්ට වෙනවා පූර්ණ සේවා නියුක්තියක් සහ පූර්ණ නිෂ්පාදනයක් ඉෂ්ට වෙනවා නිෂ්පාදනය කියා මායිම් වක්‍රයේ මත තියෙන සෑම ලක්ෂයකින්ම සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාවය ඉෂ්ට වෙන්නේ නැහැ. ඒක ඉෂ්ට වෙන්න තියෙන කොන්දේසිය තමයි MB සමානයි MC සමානයි P වෙන්න ඕන. ආන්තික ප්‍රතිලාභ ආන්තික පිරිවැයට සහ මිලට සමාන වෙන්න ඕන. ඔන්න ඒ කොටසෙන් ගන්න වෙන්නේ. කිසියම් ආර්ථිකයක නිෂ්පාදන කාර්යක්ෂමතාවය අත් කරගෙන තියෙනකොට, ඒ කියන්නේ නිෂ්පාදනය කියා මායිම් වක්‍රයේ මත ඉන්නේ. එහෙම තියෙනකොට තව ලක්ෂයකට ගියොත් මොකද වෙන්නේ? මේ බෑවුම ඍණනේ. ඍණ බෑවුම කියන එකේ තේරුම මොකක්ද? එකක් අඩු වෙනකොට අනිත් එක වැඩි වෙනවා. නැත්නම් එකක් වැඩි වෙනකොට අනිත් එක අඩු වෙනවා. මේක තමයි මෙතනදී එන්න ඕනේ. අනිත් ඒවත් ඉතා හොඳට කියවන්න, පිළිතුර ලබා ගන්න මඟ පෙන්වීමක් තමයි මේ වීඩියෝ තුලින් කරන්නේ. මේ මඟ පෙන්වීම ඔබ ඉතා හොඳට ලබා ගන්න. පේපර් එක කලින් ලියලා හිටියානම්, කලින් ලියලා තිබ්බනම් ඔබට මේ වෙනකොට ඉතා හොඳ දැනුමක් ඇවිල්ලා තියෙනවා. නැවත නැවත ඔබට අවස්ථා ගණනකදී ඔබට අහන්න, දකින්න, ලියන්න ලැබිලා තියෙනවා. ඒ නිසා
වැඩි මතක තියාගැනීමේ ශක්තියක් ඔබට ලැබෙනවා. මොකද දේශනයක් අහගෙන හිටියට ඊටාම 100ට ඉතා අඩු ගාණක් තමයි දේශනයක් තුළින් ඔබට ලැබෙන්නේ. පන්තියේ බෝඩ් එක තුල ලියලා ඒ විදිහට ප්‍රායෝගික ලෝකයේ උදාහරණ කියනකොට තවත් 100ට ගාණක් එකතු වෙනවා. ඊට පස්සේ නැවත නැවත මතක් කරනකොට තවත් 100ට ගාණක් එකතු වෙනවා. එතකොට තමයි ඒක යටිසිතේට යන්නේ. එතකොට තමයි ඔබට ඒක සෑහෙන කාලයක් තිස්සේ මතක හිටින දෙයක් බවට පත් වෙන්නේ. එහෙම නැත්නම් ඔබ දැන් පාඩම් කරොත් දැන් මතකයි. හැබැයි හෙට වෙනකොට ඔබට අමතකයි. ඒකට හේතුව තමයි ඔබේ අධ්‍යයනය කරලා තියෙන වාර ගණන මදි කියන එක. හරි ඒ නිසා පිළිතුර පළවෙනි එක වෙනත් භාණ්ඩයක නිෂ්පාදනය අඩු නොකොට තවත් භාණ්ඩයක් වැඩිපුර නිෂ්පාදනය කළ නොහැකි වේ. 16 වෙළඳපොළ ආර්ථිකයක මිලෙහි ප්‍රධාන කාර්යයන් වන්නේ. මිලේ කාර්යයන් කීයද? 3යි. මොනවද? සංඥා එහෙම නැත්නම් තොරතුරු සැපීමේ කාර්ය, සානුබල කාර්ය සහ සලාකන කාර්ය. සලාකන කාර්යයට තවත් නමක් කියනවා හිග සම්පත් බෙදාවින් කිරීමේ කාර්යය. පන්තියේදී විශේෂයෙන් කතා කරා මිලේ ප්‍රධානතම කාර්යය තමයි හිග සම්පත් බෙදාවින් කිරීම නැත්නම් සලාකන කාර්ය කියන එක. ඒ නිසා පිළිතුර විදිහට ගන්න වෙන්නේ හිග සම්පත් විකල්ප භාවිත අතර බෙදා වෙන් කරලීමය. ඊළඟ කොටස 17 වෙනි ප්‍රශ්නය. නිෂ්පාදන හැකියා මායිම් වක්‍ර මූලයට අවතල හැඩයකින් යුතුව අඳිනු ලබන්නේ. නිෂ්පාදන හැකියා මායිම් වක්‍ර මූලයට අවතල හැඩයකින් යුතුව අඳිනු ලබන්නේ. කිව්ව ආවස්තික පිරිවැය නිසා මොන ආවස්තික පිරිවැයද තියෙන්නේ? වැඩෙන ආවස්තික පිරිවැය. කලින් පැහැදිලි කරා. වැඩෙන ආවස්තික පිරිවැය කොහොමද නිර්වචනය කරේ? එක් භාණ්ඩයක නිෂ්පාදනයේ ක්‍රමයෙන් වැඩි කරන විට අනෙක් භාණ්ඩයේ නිෂ්පාදනයෙන් කැප කරන ප්‍රමාණය නැත්නම් අත්හරින ප්‍රමාණය ක්‍රමයෙන් වැඩි වෙනවා කියන එක. ඒක තියෙන්නේ කොයි අවස්ථාවේදීද කියලා බලනවා. උතන පැටලෙන්න තියෙනවා කොටස් තුනක්. 1 3 5. කවර භාණ්ඩයක් කවර හෝ භාණ්ඩයක් වැඩිපුර නිපදවන විට ඒ ආවස්තික පිරිවැය පහළ බසින්. පහළ බසින්නේ නැහැ. ඉහළ යනවා මූලයට අවතලකේදී. මූලයට උත්තලයක ඔබ ඉගෙනගෙන නැහැ. මූලයට උත්තලකේදී තමයි පහළ බසමින් තියෙන්නේ. තුන්වෙනි එක කවර හෝ භාණ්ඩයක් වැඩිපුර නිපදවන විට ඒ ආවස්තික පිරිවැය ස්ථාවරව පවතින බව. ස්ථාවරව තියෙන්නේ සරල රේඛීය වක්‍රයක. ඉහළ සිට පහළට බැවමෙන සරල රේඛීය වක්‍රයක. එහෙනම් පස්වෙනි එක ඉන්නෝනේ කවර හෝ භාණ්ඩයක් වැඩිපුර නිපදවන විට එහි ආවස්තික පිරිවැය ඉහළ නගින බව පිළිබිඹු කිරීමටය. හරි ඊළඟ එක 18. පහත සඳහන් ප්‍රකාශ අතුරින් සූක්ෂම ආර්ථික විද්‍යාත්මක ප්‍රකාශයක්. කියන්නේ රටක් විදියට අරගෙන කතා කරන සියලු මාතෘකා සාර්වාර්ථික විද්‍යාවට අයිති. රට ඇතුලේ අභ්‍යන්තර කොටස් ගැන කතා කරනවා නම් ඒක සූක්ෂම ආර්ථික විද්‍යාවට අයිති. පස්වෙනි එක ගන්නවා. පසුගිය වසරේදී රජයේ බදු ආදායම ඍජු බදු සහ වක්‍ර බදු කියලා බදු අයභාරයේ කොටස් දෙකයි. අයක රජයේ සමස්ත රටේ බදු ආදායම ගැන නේද කතා කරන්නේ. එහෙනම් ඒක සාර්වාර්ථික විද්‍යාවට අයිති. පසුගිය වසරේදී පොදු මිල මට්ටම උද්දමනයේ ගණනය කරන්න පොදු මිල මට්ටම තමයි ගන්නෙ. රටේම නේද? එතකොට ඒකත් සාර්වාර්ථික විද්‍යාවට අයිති. පසුගිය වර්ෂයේ මූර්ත දළදේශීය නිෂ්පාදිතය. එතකොට රටේම දළදේශීය නිෂ්පාදිතය ගැන කතා කරන්නේ සාර්වාර්ථික විද්‍යාවට අයිති. පසුගිය වසරේදී විරැකියාව හැබැයි මොකකට සාපේක්ෂවද? ශ්‍රම හමුදාවෙන් වැඩ කර හැකි වයසේ ජනගහනයෙන් කොච්චරද? 5.8ක් කියලා තියෙන්නේ. පළවෙනි එක පසුගිය වසරේදී රබර් මිල රට ඇතුලේ තියෙන එක භාණ්ඩයක් ගැන විතරයි කියන්නේ. නිසා සූක්ෂම ආර්ථික විද්‍යාත්මක මාතෘකාව වෙන්නේ පළවෙනි එක. 19. ආර්ථිකය තුල ආණ්ඩුවේ සහභාගීත්වය වඩා ප්‍රබල ලෙස දක්නට ලැබෙන්නේ. ඒතකොට රජයේ වැඩිම මැදිහත් වෙන්නේ මොන අර්ථ ක්‍රමයේද? එක්ක විධානගත අර්ථ ක්‍රමය කියලා තියෙවි නැත්නම් මධ්‍යගත අර්ථ ක්‍රමය කියලා තියෙවි. මොකක්ද ඔක තියෙන්නේ? විධානගත ආර්ථිකය කියලා තියෙන දෙවෙනි එක නිවැරදි පිළිතුර විදියට ගන්න පුළුවන්. 20 වෙනි එක පහත දැක්වෙන දෑ අතුරින් ආර්ථික භාණ්ඩයක ලක්ෂණ නිවැරදිව පිළිබිඹු කරන පිළිතුර. අර පුංචි ෂෝට් නෝට් එකෙන් පිළිතුරු කීයක් ගත්තද කියලා දැනටම හිතලා බලන්නකෝ. හරි සරලයි මේ කොටසට අදාළ පිළිතුරු ගන්න එක. එතකොට එක් ආකාරයක නෙමෙයි අහන්න පුළුවන් ප්‍රශ්න විශාල සංඛ්‍යාවක් මෙතනදී දාලා තියෙනවා. එතකොට ප්‍රශ්න විභාගෙදී 4යි එන්නේ. දැනටම අපි 20ක් කතා කරලා තියෙනවා.
හරි පහත දැක්වෙන දෑ අතුරින් ආර්ථික භාණ්ඩයක ලක්ෂණ. එතකොට ආර්ථික සම්පත්, ආර්ථික නොවන සම්පත්, ආර්ථික සම්පත් පාවිච්චි කරලා නිපදවන භාණ්ඩ තමයි ආර්ථික භාණ්ඩ කියලා කියන්නේ. ආර්ථික නොවන සම්පත් වලටම තමයි කියන්නේ ආර්ථික නොවන භාණ්ඩ. එතකොට ආර්ථික භාණ්ඩ ගැන කතා කරන්නේ ආර්ථික සම්පත් භූමිය ශ්‍රමයේ ප්‍රාග්ධනීය ව්‍යවසායකත්වයේ පාවිච්චි කරලා නිපදවන භාණ්ඩවලට විශේෂ කාරණා දෙකයි හිගකමක් තියෙනවා සහ ආවස්තික පිරිවැයක් තියෙනවා. හරි. ආවස්තික පිරිවැයක් පැවතීම. එහෙනම් B අනිවාර්යයෙන්ම තියෙන්න ඕන නේද? B තියෙන්නේ 1 3 5. අඩුවන ආන්තික පිරිවැයක් පැවතීම අත්හරින්න පුළුවන්. අඩුවන ආන්තික පිරිවැයක් පැවතීම ඔකට අදාළ නැහැ. එතකොට ඒක අයින් කරපුවාම 5 අයින් කරන්න පුළුවන්. එහෙනම් 1 සහ 3. නිෂ්පාදන පිරිවැයක් පැවතීම. භූමිය ශ්‍රමයේ ප්‍රාග්ධනීය ව්‍යවසායකත්වයට ප්‍රතිලාභ තියෙනවා නේද? ඒවා තමයි පිරිවැය. බදු කුලී, වැටුප්, පොලි, ලාභ කියන පිරිවැයක් තියෙනවා. එහෙනම් AB අනිවාර්යෙන් හරි. පාරිභෝගිකයා විසින් වියදමක් දැරීම. ඔන්න දැන් තමයි දරුවෝ පටලව ගන්නෙ. නිවැරදි හෝ වඩාත් ගැළපෙන පිළිතුර තමයි විභාගෙදී අහන්නේ. දැන් පාරිභෝගිකයන් විසින් වියදමක් දරනවා කියලා තියෙනවා නේද ආර්ථික භාණ්ඩ? දැන් ඔබට හම්බ වෙනවන්නේ පාසලේදී පාසල් නිල ඇඳුම. සමහර පාසල් වල වවුචර් එකක් හම්බ වෙනවා සපත්තු සඳහා. එහෙම නැත්නම් පෙළපොත් හම්බ වෙනවනේ. ඔබට නම් හම්බෙන්නේ නැහැ පෙළපොත්. 11 වසර දක්වා පෙළපොත් හම්බ වෙනවා. එතකොට මේ පෙළපොත් වලට ඔබ ගෙවනවද? පාරිභෝගිකයා ඔබ නේද? පාරිභෝගිකයා විසින් වියදමක් දැරීම. ඔබ ගෙවන්නේ නැහැ නේද? හැබැයි ඔබ ගෙව්වේ නැති වුණාට අයක රජේ ගෙවලා තියෙනවා. නැත්නම් අපෙන් ගන්න බදු මුදලෙන් ගෙවලා තියෙනවා. පිරිවැයක් තියෙනවා. ඒ නිසා ඒක ආර්ථික භාණ්ඩයක්. ආර්ථික නොවන භාණ්ඩයක් නෙමෙයි ආර්ථික භාණ්ඩයක්. මේ පාරිභෝගිකයා වෙච්චි ඔබ ගෙවලා නැහැ. එහෙනම් ඕක ගන්නවද නැද්ද? හරිම තාර්කිකව හිතන්න ඕන. පාරිභෝගිකයා විසින් වියදමක් දැරීම. හැබැයි පාරිභෝගිකයා වියදම් දරණේවත් තියනවා නේද? පාරිභෝගිකයා වියදම් දරණේවත් තියනවා. ඒ කියන්නේ ආර්ථික භාණ්ඩවල පාරිභෝගිකයා කෙලින්ම වියදම දරණේවා තියෙනවා. පෑනක් ගන්නකොට ආර්ථික භාණ්ඩය. පාරිභෝගිකයා වියදම දරන්නේ නැද්ද? දරනවා. එහෙම නැති අවස්ථාවක් තියෙනවා. එතකොට මේකේදී සැලකිලිමත් වෙන්න ඕන පාරිභෝගිකයා විසින් වියදමක් දැරීම එන්නත් පුළුවන්. නොඑන්නත් පුළුවන්. එහෙනම් නොයන පැත්තට මේක බර වෙලා කතා කරලා නැහැ. ඒ නිසා නිෂ්පාදන පිරිවැයක් කොහොමදක් තියෙනවා, අවස්තික පිරිවැයක් තියෙනවා. පාරිභෝගිකයා වියදමක් දරනවා නැති අවස්ථා තියෙනවා. හැබැයි අපි එච්චර තර්ක කරන්න යන්නේ නැහැ. මොකද මේකට ගැළපෙන විදියටයි ගන්න ඕනේ. ඒ නිසා වඩාත් ගැළපෙන පිළිතුර එක නෙමේ 3 කියලා තමයි ගන්න ඕනේ. ඔන්න ඔය වගේ ප්‍රශ්නවලදී තමයි දරුවෝ වැඩියෙන් ප්‍රශ්න වලට නිවැරදි පිළිතුරු දෙන්නේ නැත්තේ. වඩාත් නිවැරදි වඩාත් ගැළපෙන පිළිතුරු තෝරගද්දී දරුවෝ යම් අදක්ෂතාවයක් තියෙනවා. ඒක ඔබ හදාගත යුතුයි. ඔබ මේ වගේ ප්‍රශ්න ඉතා හොඳින් අධ්‍යයනය කළ යුතුයි. 21 නිෂ්පාදන හැකියා මායිමෙන් ඇතුළත ලක්ෂයකින් පෙන්වන්නේ. ඒ කියන්නේ අර නිර්වචනයේ දෙන ලද සම්පත් ප්‍රමාණය. ඒ කියන්නේ සම්පත් ඔක්කොම පාවිච්චි කරලා උපරිම තාක්ෂණයක් පාවිච්චි කරලා උපරිම කාර්යක්ෂමතාවයක්. එහෙම නැති තත්ත්වයක් නේ ඇතුළතින් පීඩන ලක්ෂයකින් නිරූපණය වෙන්නේ. එනම් සම්පත් ඌන උපයෝජනයක් තියෙන්නේ. එහෙම නැත්නම් තව වචනයක් අපි උතන දීපන්තියේදී විශේෂයෙන් සාකච්ඡා කරලා තියෙනවා මොකක්ද? සේවා වියුක්ති තත්ත්වය. විශේෂයෙන් ශ්‍රමය අරගෙන කතා කරන නිසා තමයි ඔය සේවා වියුක්ති තත්ත්වයක් කියලා අදහස් කරන්නේ. එහෙනම් උත්තරේ පළවෙනි එක. 22 පූර්ණ සේවා නියුක්තිය පවතින ආර්ථිකයක ප්‍රාග්ධන ආයෝජනයේ ඉහළ නැංවීමේ අවස්තික පිරිවැය වෙනුවෙන්. ඔය සංකල්පය අමතක කරන්නකෝ. දරුවනේ ඔබ අතේ රුපියල් 1000ක් තියෙනවා. මේ රුපියල් 1000 මොකක් හරි දෙයකට ආයෝජනය කරනවා. අපි හිතමුකෝ ණයට දෙනවා කියලා. ඔන්න ආයෝජනයක් කරනවා. මේ ආයෝජනය කරාට පස්සේ මොකද ඔබට වෙන්නේ? 1000 ආයෝජනය කරා. ආයෝජනය නොකර තිබ්බනම් කැන්ටිමෙන් කන්න තිබ්බ නේද? කැන්ටිමේ තියෙන ආහාර. දැන් ආහාර ගන්න එක මොකක් කරලාද? කැප කරලා නේද? එහෙනම් රටකත් එහෙමමයි. රටක තියෙන ආයෝජනය වැඩි වෙනකොට පරිභෝජනය කරන්න තියෙන ඒවා අඩු කරලා තමයි කරන්නේ. ඒකම තමයි කුටුම්බවලත් වෙන්නේ. ඒ නිසා අනිවාර්ය දෙයක් තමයි ප්‍රාග්ධන ආයෝජනයේ ඉහළ නංවනකොට පරිභෝජනය පහළ වැටීම සිද්ධ වෙනවා. 23 සම්පත්වල හිගකමක් පවත්නා බැවින් කිව්වා.
හිගකමක් තියෙන නිසා විකල්ප තේරීම් විකල්ප අතරින් සම්පත්වල විකල්ප ප්‍රයෝජන තියෙනවා. ඒ විකල්ප ප්‍රයෝජන අතරින් එකක් මොකක් කරන්න වෙනවද? තේරීමක් කරන්න වෙනවා. ඒට අදාළ පිළිතුර ගන්න වෙන්නේ මොකක්ද? ගන්න වෙන්නේ 4 වෙනි එක සෑම සමාජයක්ම පවත්නා සම්පත්වල විකල්ප භාවිත අතර තේරීමක් කළ යුතුය. 24 මානව ප්‍රාග්ධනය යන්නෙන් අදහස් කරන්නේ. එතකොට ප්‍රාග්ධනයේ අනු කොටසක් තමයි මානව ප්‍රාග්ධනය. ඒක මානව ප්‍රාග්ධනයට අයිති කොටසක්. මානව ප්‍රාග්ධනය යටතේ විශේෂයෙන් අවුරුදු 4ක විතර 3ක 4ක විතර පෞගිය අවුරුදු වල අහලා තියෙනවා. හැබැයි පෞගිය ප්‍රශ්න පත්‍ර බලනකොට ඔබට නිරන්තරයෙන් මම කියලා තියෙනවා හොඳ දැනුමක් එක්කම් බලන්නට ඕන. නැත්නම් ගුරු මහත්ම මහත්මීන්ගේ මඟ පෙන්වීම යටතේ බලන්න ඕන. ඒකට හේතුවක් තියෙනවා. ඔබගේ විෂය නිර්දේශය දැන් අලුත් වෙලා තියෙන්නේ 2019 තමයි පළවෙනි වතාවට විභාගයට ඉදිරිපත් වුනේ. එතකොට 2019 20 පේපර්ස් විතරයි ඔබට අධ්‍යයනය කරන්න අලුත් විෂය නිර්දේශය යටතේ තියෙන්නේ. හැබැයි පරණ ඒවා අධ්‍යයනය කරන්න. හැබැයි ඒකේ වෙනස් වෙන කාරණා සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් තියාගෙන තමයි අධ්‍යයනය කරන්න ඕනේ. නැත්නම් ඔබ ඒවා පාඩම් කරලා ඒ වෙනස් වෙච්ච කොටස් ගැන අවබෝධ නැතුව වැරදි දේවල් පාඩම් කරන්න පුළුවන්. වෙනස් වෙච්ච දේවල් පාඩම් නොකරන්න පුළුවන්. ඒ නිසා ගුරු මහත්ම මහත්මින්ගේ පාසලේ ගුරු මහත්ම මහත්මින්ගේ මඟ පෙන්වීම යටතේ ඒවා හොඳින් අධ්‍යයනය කරන්න. ඔබට ගුරු මහත්ම මහත්මින් විභාග පන්තියේදී ලබා දීලා තියෙන සටහන ඉතා හොඳින් අධ්‍යයනය කරලා ඒ ඔස්සේ කෝකද අදාළ වෙන්නේ පහුගිය ප්‍රශ්න වලින් අදාළ නොයන්නේ කෝකද කියලා හොඳට තේරුම් අරගෙන තමයි පාඩම් කරන්නට අවශ්‍ය වෙන්නේ. ඒ නිසා මේකෙදී අවස්ථා 4කදී විතර පහුගිය අවුරුදු වල අහලා තියෙනවා. විශේෂයෙන් එන්නේ මානව ප්‍රාග්ධනය අපේනේ. අපේ දැනුම වැඩි කරගන්නනේ හදන්නේ. අධ්‍යාපනය, දැනුම, අත්දැකීම්, පළපුරුද්ද ඔය වගේ වචන තමයි එතනදී උත්තරේ විදියට එන්න ඕනේ. අධ්‍යාපනය, දැනුම, අත්දැකීම්, පළපුරුද්ද, කුසලතා ඔය වගේ දේවල්. ඒ නිසා උත්තරේ විදියට ගන්න වෙන්නේ ශ්‍රම හමුදාව සතු කුසලතා සහ දැනුම් සම්භාරයයි. 25 වෙනි එක සෑම ආර්ථික කටයුත්තකදීම නිෂ්පාදන සම්පත් එකිනෙකට පූර්ණ ආදේශක වේ නම් පාද සඳහන් දෑ අතුරින් කවරක් නිවැරදි වේද? ඔබට අර නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය යටතේ ආවස්තික පිරිවැය දෙකක් කියලා දීලා තියෙනවා. ස්ථාවර ආවස්තික පිරිවැය සහ වැඩෙන ආවස්තික පිරිවැය. ස්ථාවර ආවස්තික පිරිවැය නිර්වචනය කරන විදියයි වැඩෙන ආවස්තික පිරිවැය නිර්වචනය කරන විදියයි දන්නවා. එතකොට ස්ථාවර ආවස්තික පිරිවැයක් තියෙන්න ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. හේතු තුනක් තියෙනවා. පන්තියේදී විශේෂයෙන් දෙකක් තමයි මම ගන්නලා තියෙන්නේ. මොනවද? සම්පත් සමජාතීය නොවීම, එක් නිෂ්පාදනයක් සඳහා යොදා ගන්නා සම්පත් අනෙක් නිෂ්පාදනයේ සඳහා එලෙසම භාවිත කිරීමට සම්පත් සමජාතීය වීම සහ එක් නිෂ්පාදනයක් සඳහා භාවිත කරන සම්පත් අනෙක් නිෂ්පාදනයේ සඳහාද ඒ ආකාරයෙන්ම භාවිත කළ හැකි වීම තමයි ස්ථාවර ආවස්තික පිරිවැයක් පැවතීමට හේතු. එහෙම නැත්නම් සරල රේඛීය නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක් පැවතීමට හේතු. අනිත් එක වැඩෙන ආවස්තික පිරිවැය ඇති වෙන්න හේතුව ඔක විරුද්ධ පැති දෙක සම්පත් සමජාතීය නොවීම සහ එක් නිෂ්පාදනයක් සඳහා යොදා ගන්නා සම්පත් අනෙක් නිෂ්පාදනයේ සඳහා එලෙසම කාර්යක්ෂම විදියට භාවිත කරන්න බෑ කියන කාරණය. එතකොට මේකෙදී අහන්නේ සෑම ආර්ථික කටයුත්තකම නිෂ්පාදන සම්පත් එකිනෙකට පූර්ණ ආදේශක වේ. එනම් නිෂ්පාදන සාධක සමජාතීය වේ. එනම් නිෂ්පාදනය කියා මායිම් වක්‍රයේ සරල රේඛාවක් වෙන්න ඕන. ස්ථාවර ආවස්තික පිරිවැයක් තියෙන්න ඕනේ. මොකක්ද එහෙනම් උත්තරේ විදියට ගන්න වෙන්නේ? නිෂ්පාදනය කියා මායිම් වක්‍රයේ සරල රේඛාවක් වනු ඇත කියලා. එහෙනම් ඔබට විභාගයේදී ප්‍රශ්න 4ක් තමයි ලැබෙන්නේ. 4ට අපි ප්‍රශ්න 25ක් මෙතනදී කතා කරලා තියෙනවා. ප්‍රශ්න 25ක් කතා කරලා තියෙනවා. දෙවෙනි කොටස මම මෙතනදී කතා කරන්නේ නැහැ. වෙනත් වීඩියෝ එකකින් තමයි ඔබට ලැබෙන්නට සලස්වන්නේ. ඔබගේ වෙනත් පාසල්වල දරුවෝ ඉන්නවා නම් මම දාන වීඩියෝ ඔබට ඉක්මනට ලබා ගන්නට හැකියාවක් තිබෙනවා. subscribe කියන බටන් එක ඇති පල්ලෙහා ඒක ක්ලික් කරලා bell icon එක සිනුව නාද කරන්න. ඒ bell icon එක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔබට මම දාන වීඩියෝ එකපාරටම ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ප්‍රශ්න පත්‍ර අවශ්‍ය නම් ඒ විමසීම් කටයුතු කරන්න. ඔබට නොමිලේම මේ ප්‍රශ්න පත්‍ර ලබා දෙන්නට මම සූදානම්. එහෙනම් අපි
පළමු පරිච්ඡේදයට අදාළ දෙවෙනි කොටසෙන් හම්බෙමු. එන හැම දිනකටම ආයුබෝවන්.